ව්‍යාවර්තය ගැන අපි කතා කරා. දැන් ළමයි අපිට කතා කරන්න වෙනවා සලදඟර ගැල්වනෝමීටරය ගැන. හරි. දාන්න මාතෘකාව සලදඟර ගැල්වනෝමීටරය. සලදඟර ගැල්වනෝමීටරය. ඒතර සලදඟර ගැල්වනෝමීටරෙත් තියෙන්නේ ළමයි කම්බි කුඩුවක් නේ අරගෙන. අපි ධාරාවදි පොඩ්ඩක් එන්නේ කිව්වේ ගැන. එතකොට G සමානයි අබින් cos θ එකේ තියෙන අවුල තමයි මේ cos කොටස තියෙන එක. cos කැලල නැති කරලා දැම්මොත් ළමයි ඒ කියන්නේ හැම වෙලේම චුම්බක ක්ෂේත්‍රය පුඩුවේ තලයට සමාන්තරව තියාගත්තොත් සූත්‍රය අබින් වෙනවා. එතකොට ABN නියත හින්දා I මත තමයි G වෙනස් වෙන්නේ. හරි. එතකොට පළවෙනියට අපිට අවශ්‍යයි මේ cos θ මත මේ ගූර්ණ වෙනස් වෙන හින්දා ඒක නවත්තන්න. ඒ කියන්නේ අපිට ඕනේ හැම වෙලේම පුඩුවේ තලයේ චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව තියාගන්න යම්කිසි වැඩක් හින්දා යම්කිසි හේතුවක් හින්දා. හරි. හරි. එහෙනම් දැන් මම කතා කරන්න හදන්නේ දැන් සලදඟර ගැල්වනෝමීටරය ගැන කතා කරන්න කලින් කොහොමද මේ cos කොටස ඉවත් කරගන්නේ? cos කොටස ඉවත් වෙන්න නම් හැම විටම පුඩුවේ තලයට සමාන්තරව චුම්බක ක්ෂේත්‍රය පවතින්න ඕනේ. හරි. හැම විටම පුඩුවේ තලයට සමාන්තරව චුම්බක ක්ෂේත්‍රය පවතින්න ඕනේ. එහෙම පාත්ව ගන්න ළමයි අපි අරීය චුම්බක ක්ෂේත්‍රයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. අපි ගන්නවා වක්‍ර චුම්බක දෙකක්. හරි. අපි ගත්ත වක්‍ර චුම්බක දෙකක් ඒ දෙක මැද්දේ වෘත්තාකාර ගැප් එකක් තමයි තියෙන්නේ. ඒතර මේ පැත්තේ මේක S එක ඇති මේ පැත්තේ මේක N එක ඇති. හරි. හරි. එතකොට මේකේ චුම්බක ස්‍රාවය තියෙන්නේ කොහොමද කියලා අපි හොයලා බලන්නයි හදන්නේ. එතකොට මම මෙන්න මෙහෙම අඳිනවා. N සිට S දක්වා එන්න ඕනේ. පෘෂ්ඨයට ලම්බ වෙන්න ඕනේ. කියලා ඔන්න මම අඳිනවා දැන්. මගේ මේ රූපේ වැරද්දක් තියෙනවා. මොකක්ද මේ වැරද්ද කියලා කියන්න බෑ. පෘෂ්ඨයට ලම්බකව ගෙනාවා. හරි. රූපේ තියෙන වැරද්ද මොකක්ද ළමයි? හරි. ශ්‍රාව රේඛා කිසි එකකටත් එකිනෙක කැපෙන්න බෑ. ඒතර ඒක ශ්‍රාව රේඛා කැපෙන්නේ නැතුව තමයි මේකේ තියෙන වැරද්ද. හරි. එහෙමනම් අපි කොහොමද ඒක හරි විදිහට අඳින්නේ කියලා බලමු. හරි. හරි. එනවා දාන්න මෙහෙම. හරි. සලදඟර ගැල්වනෝමීටර කියලා ලියුවානේ. හරි. ලියන්න G සමානයි අබින් cos θ කියලා. G සමානයි අබින් cos θ. හරි. ඊට පස්සේ ඔයාලා ලියනවා G සමානයි අබින්. ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා දාන්න හැම විටම තලයට සමාන්තරව චුම්බක ස්‍රාවය පවතී නම් හැම විටම උඩුවේ තලයට සමාන්තරව චුම්බක ස්‍රාවය පවතී නම් හරි
ඊට පස්සේ දාන්න එවැනි තත්ත්වයක් ඇති කිරීම සඳහා එවැනි තත්ත්වයක් ඇති කිරීම සඳහා අරීය චුම්බක ක්ෂේත්‍රයක් භාවිතා කළ යුතුයි. අරීය චුම්බක ක්ෂේත්‍රයක් භාවිතා කළ යුතුයි. ඒ සඳහා පහත ආකාරයේ වක්‍ර චුම්බක භාවිතා කරයි. හරි මේ රූපය අඳින්න බලන්න. Today we will discuss about හරි ඔයාලගේ ඇඳලා ඉවරද? මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. හරි එතකොට ඔයාලා යාළුවෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ සර් කලින් විදියට චුම්බක ශ්‍රාවය තුල සන්නායකයක් කැරකෙනකොට ප්‍රත්‍යාවර්ත ධාරාවක් ජනනය වෙනවද? එතකොට ළමයි අපේ ගෙදරට යන ප්‍රත්‍යාවර්ත ධාරානේ අපි කතා කරන ඉස්සරහට. එතකොට ඒක ඇති කරන්නේ ඔය වගේ ඇටවුමකින් ජෙනරේටරයක් නේ. ඒක ASCII කරකවනවා කම්බි නගරයේ චුම්බක ක්ෂේත්‍රයක් ASCII. ඒතකොට ඇති වෙන ධාරාව. ඒකේ විදි තියෙනවා. ප්‍රත්‍යාවර්ත ධාරාව ඇති කරන්න පුළුවන් විදිය පිහිටුම් තියෙනවා. සරල ධාරාව ඇති කරන්න පුළුවන් විදිය පිහිටුම් තියෙනවා. මේ පාඩමේ තුන්වෙනි කොටස විද්‍යුත් චුම්බක ප්‍රේරණයේදී අපි කතා කරන්නේ මේ දේවල් ගැන. හරි. දැන් අපි කරන්නේ දෙවෙනි කොටස බලය හා වේවර්තය. හරි. හරි. එනවා මේක ඇඳලා තියෙන්නේ. දැන් අපි මේක උඩින් පේන හැටි අඳිමු. උඩින් බැලුවාම අපිට
හරි මෙන්න එහෙම පේනවා මේ දෙන්න. හරි අඳින්න බෑ. දැන් අපි ශ්‍රාවය ටික අඳින්න හදන්නේ. ඔයාලට මේ වගේ රූප දෙකක් අඳින්න වෙනවා. මුලින්ම අපි වැරදි විදියට අඳිමු. ඒතර ඒ වැරදි විදිය තමයි හරියටම අරිය කියන එක පෙන්වනවා. ඒක අපි වැරදි විදියට අඳින්නේ. මම අරිය චුම්බක ශේෂ්ත්‍රයක් ඕන කියලානේ කිව්වේ. හරි මේක අඳින්න. මේක ඇඳලා අපි කමෙන්ට් එකක් දානවා මේකෙදි ශ්‍රාවය කැපිලා. ඉන්න මේ රූපේ වැරදි. අරිය කියන පෙනුම නම් මේක තමයි හැබැයි. ඒකට රූපේ වැරදි. අරිය කියන්නේ අරයන් ඔස්සේ කියන එකනේ. හරි එහෙනම් අපි එතන ලියමු ශ්‍රාව රේඛා එකිනෙක නොකැපිය යුතු නිසා මෙම රූප සටහන නිවැරදි නොවේ. ශ්‍රාව රේඛා එකිනෙක නොකැපිය යුතු නිසා මෙම රූප සටහන නිවැරදි නොවේ. හරි එහෙනම් මොකද්ද නිවැරදි විදිය?
හරි මෙහෙම ඇවිල්ලා මෙතනින් හැරිලා යන්න ඕන කැපෙන්න බෑ හරි අඳින්න බලන්න ඒකලා මෙහෙම කේස් එකක් තියෙනවා මේ ඉරයි දාලා ගත්තාම ඒක නිකන් මැද පොඩ්ඩි ලොස් එකක් තියෙනවා ඊටු ටික රේඛාවක් වගේ එනවා මේ ඉරයි මෙතන ශ්‍රාව රේඛාව මේ ඉරයි ගත්තාම දෙන්නණිය එකට යන්න ඕනේ මැද විතරයි පොඩි අප්සෙට් එකක් තියෙනවා මේ ඉරයි මෙයයි එන්න මෙයයි හරි ඔයාලා ඇඳලා ඉවරද තොලවයි මේක පොඩි මැද අවුලක් විතරයි තියෙන්නේ අපි ඇඳේ තව මැද චූටි කරලා ගන්න පුළුවන් එතකොට මේක ආසන්න ලෙස ළඟින් යන එකක් තමයි හම්බෙන්නේ හරි කියන්න රූපේ ආකාරයට ඇතිවන ශේෂ්ත්‍රය ආසන්න ලෙස අරිය චුම්බක ශේෂ්ත්‍රයක් ලෙස හැසිරේ ආසන්න ලෙස අරිය චුම්බක ශේෂ්ත්‍රයක් ලෙස හැසිරේ හරි එතකොට ළමයි මේ ඉර ඉතුරු ඉර තමයි මේ පැත්තේ කෑල්ල මේ ඉර ඉතුරු ඉර තමයි මේ පැත්තේ තියෙන මේ කෑල්ල මේ ඉර ඉතුරු භාගය තමයි මෙන්න මේ කෑල්ල හරි එහෙම දාලා ගත්තාම අර වගේ තත්ත්වයක් තියෙනවා හරි ඊළඟ කාරණේ තමයි මේක දැන් ත්‍රිමාන හිතුවම අපි මේ ඇඳලා තියෙන එක තියෙන්නේ මේ වගේ සෙට් ගොඩක් ඔහොම තලයේ ඇතුළට තියෙනවා يعني හිතන්නකෝ මේ තියෙන බයිසිකල් එක රිම් එකක් කියලා බයිසිකල් රිම් එකේ ස්පෝක් ටික කියලා
ඒ වගේ රිම් 4-5ක් එක උඩ තිබ්බ කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ අත්තා මෙතන තියෙන්නේ. මේ ඇවිල්ලා උඩ පෘෂ්ඨේ. යට පෘෂ්ඨෙත් මෙහෙම තියෙනවා. අතරමැද ලේයර් ගානක මේ වගේ තියෙනවා. හරි. හරි. එතකොට අපිට දැන් ඕන වෙලා තියෙනවා මේ හැම වෙලේම පුඩුවේ තලයට චුම්බක ක්ෂේත්‍රය සමාන්තරව තියාගන්න. අපි දැන් හිතමු පුඩුව මේක ASCII කරකවනවා. මේක නැත්තම් පුඩුව චලනය වෙනවා. එතකොට පුඩුව මෙන්න මෙහෙම පිහිටුමක ඉන්නවා කියලා හිතන්න. හරි. ඒතර පුඩුවේ තලයට බලපාන්නේ ළමයි මේ ඉර වගේ තියෙන ශේෂ්ත්‍රය සහ මේ ඉර යටින් අපි කියන බයිසිකල් රින් ගොඩාක් එක උඩ තිබ්බා වගේ කියලා. ඒතර මේ ඉර යටින් මේ වගේ ඉරි 1000ක් විතර තියෙනවා පහළට. ඒ සෙට් එක ඒකාකාර ශේෂ්ත්‍රයක්. ඒකට ලම්බයි පුඩුවේ තලය. මේ වටේව වැඩක් නැහැ. වටේව මේක හරහා යන්නෙත් නැහැ මේකට අදාළත් නැහැ. හරි. එයා මෙහෙම ඉන්නකොට මෙන්න මේ ඉර වගේ ඉරි දහස් ගණක් මේක යට ඔමම තියෙනවා. ඒතර එයාගේ පුඩුවේ තලයට ශේෂ්ත්‍රය සමාන්තරයි. හරි. අපි හිතමු පුඩුව කැරකෙනවා දැන්. හරි. පුඩුව කැරකිලා පුඩුව ඉන්නවා මේ වගේ පිටිමක. හරි. එතන මෙන්න මේ ඉරි කෑල්ලයි. මෙතන මැඩ පොඩි ලොස් එකක් තියෙනවා. එයාට තුල්ල වෙන ඉතුරු මෙන්න මේ ඉරි කෑල්ලයි. එයාගේ ඉතුරු භාගයේ සලකන්න වෙන මෙන්න මේ ඉරි කෑල්ල තියෙනවා. ඒ දෙන්න රේඛාවක් වගේ. මැද පොඩි අවුලක් තියෙනවා. ඒ වගේ රේඛා දහස් ගණක් මේ යටට තියෙනවා. ඒ ටික තමයි මේ වෙලාවේ තලයට සමාන්තරව හැසිරෙන්නේ තලයට අදාළ. මේවා වැඩක් නැහැ තලයට ඒ වෙලාවේ. ඒවා මේකට සමාන්තරව පවතින වෙන කොහෙවත් කියන්නේ. හරි. එහෙනම් මැද අමතක කරොත් මේ ශේෂ්ත්‍රය ASCII මෙයා කැරකෙනකොට හැම වෙලේම එයාට අදාළ ශ්‍රාවය ටික පුඩුවේ තලයට සමාන්තරව තියෙනවා. හරි. මේ වගේ පිහිටුම් දෙකක් අඳින්න බලන්න. මේක ASCII පුඩුව කරකවනවා දාලා. හරි. හරි. අඳින්න බලන්න. ඇඳපු එකේම ඇඳනම් හර නේද? අලුතෙන් අඳින්න වෙන වෙලාවක් යන හින්දා. නැත්තම් ඉඳ තියාගෙන පස්සේ අඳින්න. මොකද කරන්නේ? හරි. මේ කම්බි පුඩුව තියෙන්නේ ළමයි මේ අරිය චුම්බක ශේෂ්ත්‍රය ASCII ගිල්ලලා. එතකොට දැන් අපි මේ උඩින් නම් බලන හැටි උඩින් නම් බලද්දි චුම්බක දෙක පේනවා පුඩුවේ උඩ ධාරේ පේනවා. ඒ ධාර තමයි අපි ඇදලා තියෙන්නේ. කොටුවක් වගේ වැඩ. එතකොට පුඩුව ඔක අස්සට ගිල්ලලා තියෙන්නේ. ස්ක්‍රීන් එකේ ඇතුළට පුඩුව ගිල්ලලා තියෙන්නේ. ඉතින් පුඩුව කැරකෙනවා. පුඩුව තියලා තියෙන චුම්බක දෙක ඇතුලේ. හරි. දැන් පුඩුව කැරකෙනකොට චුම්බක ශේෂ්ත්‍රය හැම වෙලේම සමාන්තරයි. එහෙනම් ව්‍යාවර්තය නියතයි. අභින්න ව්‍යාවර්තය තමයි හැම වෙලේම හැදෙන්නේ. හරි. මෙන්න මේ වගේ.
මෙන්න මේ ලොකු රූපය ගැන හිතන්නකෝ ළමයි. හරි මේක ගැන හිතන්න එපා. මෙන්න මේක ගැන හිතන්නකෝ. මේ අපි අන්ද වක්‍ර චුම්බක දෙක මේ සිලින්ඩරයක් තියෙනවා. ඒක කම්බි පොට්ට උතලා තියෙනවා. මේ කම්බි නගරේ අපේ. ඒ කම්බි නගරේට තමයි කටුව හයි කරලා තියෙන්නේ. කම්බි නගරේ සිලින්ඩරේ කොතලා මේ තියෙන ළමයි කේශික දුරු. අර සෙල්ලම් බඩු වල වයින් කරන ඒවා තියෙන යන්නේ වගේ. කේශික දුරු දෙකක් තියෙනවා. හරි. එතකොට දැන් අපි දැනට කතා කරේ කොහොමද ශේෂ්ත්‍රයේ සමාන්තරව පවත්ව ගන්න කියන කාරණය. ඊට පස්සේ ඔක පාවිච්චි කරලා අපි හදනවා ගැලරෝමීටරය. හරි. එන්න මේකේ මේ සිලින්ඩර් එක තමයි තව තියෙනවා ශ්‍රාවයේ හැසිරීම. අපි එච්චර දුරට කතා කරන්න අවශ්‍ය නැහැ අපිට. හරි. හරි. ලියන්න බෑ. රූපයේ ආකාරයට අරිය චුම්බක ක්ෂේත්‍රය තුල කම්බි පුඩුව භ්‍රමණය වීමේදී අනුරූප වන චුම්බක ශ්‍රාවය සෑම විටම පුඩුවේ තලයට අනුරූප වන චුම්බක ශ්‍රාවය සෑම විටම පුඩුවේ තලයට සමාන්තරව පවතී. හරි. එතකොට ළමයි අපි දැන් හදාගත්ත චුම්බක ක්ෂේත්‍රය සමාන්තරව තියෙන්නේ එයා කැරකුණා. හරි. දැන් කොහොමද සලදාගර ගැලනෝමීටරය වැඩ කරන්න කියන කාරණයක් බලන්නයි ඕනේ. ඒකට දැන් රූපයක් අඳින්න වෙනවා. අහම චුම්බක දෙක තියෙනවා. අපි සරල විදිහට මේක ඇඳගමු. හරි. නම් කම්බි පුඩුව තියෙනවා. මේක කේශික දුණු දෙක හයි කරලා තියෙනවා. මේකට සූචකය නැත්තම් කටුව හයි කරලා තියෙනවා. පරිමාණය තියෙනවා. මනින්න ඕනි ධාරාව මෙහාරා ගමන් කරනවා. හරි. ඒතර ඔන්න වගේ රූපයක් ඇඳලා කමක් නැහැ. ඔයා ආසයි නම් ගන්න පුළුවන් මේ වගේ අඳින්න. හරි. මොකද කරන්නේ? ඔයා ආසයි විදිහට අඳින්න පුළුවන්. මේක WhatsApp group එකට දාන්න. හරි.
හරි හඳින්න බලන්න. මෙන්න කේශික දුනු. කෙස්කස් වගේ නේ. ඒ හැඩය රෝල් වෙලා හින්දා කේශික දුනු. මැද ඉන්නේ කම්බි දඟරේ. හරි අම්මුලින්ම මේ දුනු ගැන පොඩ්ඩක් කතා කරමු. මේ දුනු ළමයි කේශික දුනු කියලා කිව්වනේ. එතකොට කේශික දුනු වලට තියෙනවා ව්‍යාවර්තනීයතය කියලා එකක්. දැන් හෙලික්සීය දුනු අපි කතා කරනවානේ. යාන්ත්‍රික විද්‍යාව මුල හරියදී. ඒතර F සමානයි kx කියලා සමීකරණයක් ගත්තනේ. නැත්නම් t සමානයි kx කියලා කියනවා. ඒතර k කියන්නේ දුනු නියතය. මොකද්ද දුනු නියතය කියලා කියන්නේ? ආගෙන් අහුවොත් මොකක්ද දුනු නියතය කියන්නේ? දුන්න ඒකීය දිගක වෙනසක් ඇති කරාමනේ මීටර එකක විතතියක්. ඒක එළියට ඇදලා පුළුවන් සම්පීඩනය කරලා කරන්න පුළුවන් පැති දෙකටම. ඒක දිගකදී විතතියක් ඇති කරද්දී හට ගන්නා ප්‍රතිපාදන බලය, يعني ප්‍රතිවිරුද්ධය ඇති කර ගන්න බලය. ප්‍රතිවිරුද්ධව හට ගන්න බලය. එක පැත්තකින් ගත්තොත් අවස්ථතියක්. හරි? අවස්ථතිය කියන්නේ ස්වභාව වෙනස්කම් තියෙන අකමැත්තක්. ඒකේ ආව නිව්ටන් මීටරයක් සඳහා. ඒතර ඒ වගේ මෙහෙම තියෙනවා කේශික දුනු. මේ උඩයි යටයි දාලා තියෙන්නේ. හරි. ඒවට අපි කියන්නේ කේශික දුනු. අපි ගිය සතියේ ඒක නම තියාගත්තා නේ කේශික දුනු. ඒතර කේශික දුනු වලට කියනවා ළමයි ව්‍යාවර්තනීයතය කියලා එකක්. අපි ඒකට C අකුර පාවිච්චි කරනවා. හරි. මොකක්ද ව්‍යාවර්තනීයතය කියලා කියන්නේ කියලා අපි හොයලා බලන්න ඕනේ. හරි. ආ පැත්තකින් හෙලික්සිය දුන්නක් ඇදලා මේ අයිඩියා එක පොඩ්ඩක් දාගන්න.
එන ළමයි අපි ලියනවා දැන් කේශික දුණු ගැන. මොනවද මේ කේශික දුණු කියන්නේ? හරි. ඒක අපි අඳලා තියෙන්නේ ඒක සඳහා තියෙනවා ව්‍යාවර්තනීයතය කියලා දෙයක්. හරි. මොකද්ද ව්‍යාවර්තනීයතය කියලා කියන්නේ? මේ දුන්නේ මේව අඹරන දුන්නේ ළමයි. එතකොට රේඩියන් එකක අඹරුමක් ගැන කතා කරන්න ඕනේ. ඒකීය ප්‍රමාණයක් අඹරනවා කියන්නේ රේඩියන් එකක කෝණයක් අඹරද්දී. එතන දුන්න රේඩියන් එකක කෝණයකින් අඹරද්දී ප්‍රතිපාදන ව්‍යාවර්තය දුන්නේ හටගන්නා ප්‍රතිපාදන ව්‍යාවර්තය විවර්තනීයතයයි. දුන්නේ ඒකීය දිගක ඇඹරුමක් වරහන්නස් 1 රේඩියන් ඇති කළ විට දුන්නේ හටගන්නා ප්‍රතිපාදන ව්‍යාවර්තය විවර්තනීයතයයි. හරි. එහෙනම් දුන්න තීටා ප්‍රමාණයක් ඇඹරුවොත් ඒකේ හටගන්න විවර්තේ ටව් නම් ටව් සමානයි c තීටානේ. මොකද c කියන්නේ නිව්ටන් මීටර් රේඩියනයක් සඳහා රේඩියන් එකක් ඇඹරුවොත් ඇති වෙන විවර්තේ. ඒක අඹරන රේඩියන් ගානෙන් වැඩි කරාම අපිට එනවා මේ දෙක කැපිලා කොච්චර ව්‍යාවර්තයක් ඇති වෙනවද කියලා. හරි. දාගන්න බා. හරි. එතකොට අපේ මේ සලදඟර ගැලනෝමීටරේ කේශික දුණු දෙකක් තියෙනවා. ඒ කේශික දුණු කියන අය සම්බන්ධව හෙලික්සිය දුණු වලට දුණු නියතයක් තිබුණා වගේ එකට තියෙනවා ව්‍යාවර්තනීයතයක්. එයාලා අඹරන කට්ටිය හින්දා රේඩියන් එකක් අඹරුවම අනිත් පැත්තට දිගෑරෙන්න එයා දාන විවර්තය. ප්‍රතිපාදන විවර්තය තමයි විවර්තනීයතය කියලා කියන්නේ. එහෙමනම් අඹරපු කෝණයෙන් විවර්තනීයතය වැඩි කරාම කොච්චර ව්‍යාවර්තයක් අනිත් පැත්තට හැදිලා තියෙනවද කියන එක හොයාගන්න පුළුවන්. හරි. දැන් කාරණය තමයි අපේ සලදඟර ගැලනෝමීටරය හරහා අපි ධාරාවක් යවනවා. ඒතර එයා ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් අස්සේ තියලා තියෙනවා. ඒ වගේම චුම්බක ක්ෂේත්‍රයේ හරිය හින්දා අපි කතා කරා උඩුවේ තලයට හැම වෙලෙම අදාළ ශ්‍රාවය ටික සමාන්තරව තියෙන්නේ. ඒතර ඒ වෙලාවේ මෙයා තුල ව්‍යර්ථයක් හැදිලා එයා ළමයි කැරකෙනවා මේ මෙන්න මේ පැත්තට කැරකෙනවා කියලා අපි හිතමු. ව්‍යර්ථයක් හැදිලා මේ පැත්තට කැරකෙනවා. ඒතර එයා මේ පැත්තට කැරකෙනකොට අපි හිතමු g කියලා ගණ්ඩ සමානයි අබින් කියන එක ගත්තේ අපි. ඒතර g ව්‍යර්ථය හැදෙනකොට දුන්න ඇඹරෙනවා. දුන්න අනිත් පැත්තට ටව් හදනවා. අපි ඔක කිව්වේ දුන්න ඇඹරෙන්න වෙන ටව් හදන්න පටන් ගන්නවා. ඒතර g ටව්ට සමාන වෙන තැනදී දුන්න ඇඹරෙන එක නවතිලා පුඩුව චලනය වෙන එක නතර වෙනවා. එන්න එතන කටුව ගිහිල්ලා නවතිනවා. හරි. ඔයාගේ රූපේ එක පැත්තකට g දාගන්න අනිත් පැත්තට ටව් දාගන්න. හරි. එහෙමනම් අපි ලියන්න වක්‍ර චුම්බක මගින් සාදා ඇති වක්‍ර චුම්බක මගින් සාදා ඇති අරීය චුම්බක ක්ෂේත්‍රය නිසා උඩුවේ තලයට සමාන්තරව
සෑම විටම චුම්බක ශ්‍රාවය පවතී. හරි එහෙනම් අපිට කියත හැකි G සමානයි අබින්නේ. ඒතර කොස් කැල්ල අයින් වුණා G සමානයි අබින් කියලා එනවා. දැන් මේ ව්‍යවර්ථය ළමයි දිගටම ඔය පුඩුව මත තිබුණොත් පුඩුවේ චලිත ස්වභාවය කොහොමද වෙන්නේ? දුනු නැහැ කියලා හිතන්නකො. දුනු නැහැ පුඩුවක් මත ඔය කියන ව්‍යවර්ථය ඇති වෙනවා. ඒතර ඒ පුඩුවේ චලිත ස්වභාවය කෙසේ විය යුතුද? මැසේජ් එකක් දාන්න බලන්න. දුනු නැති පුඩුවක් ගැන හිතන්නකො. ඔය වගේ ව්‍යවර්ථයක් ඇති වෙනවා නම් එයා මොන වගේද චලිත වෙන්න ඕන? උත්තර දාන්න බලන්න. දැන් කෙනෙක් මත විවර්තයක් හැදුනම මොකද වෙන්නේ යාට කියලා අහන්න. පුඩුව මත විවර්තයක් හැදිලා තියෙනවා. A නියතයි B නියතයි I නියතයි N නියතයි නියත විවර්තයක් හැදිලා තියෙනවා. ඒතර එහෙම වුණාම එයා කොහොමද කරගන්නේ? හරි එක උත්තරයක් ආවා ඒක වැරදි. දෙක උත්තරයක් ආවා ඒකත් වැරදි. තුන උත්තරේ හරි. එක හා දෙක උත්තර දාපුවා හිතන්න බලන්න පොඩ්ඩක්. මොකද්ද මේ තියෙන්නේ කියන එක ගැන හිතන්න ඕනේ. නිකන් ඇතුලෙන් එන ෆීලින් එක දීලා බෑ. හේතු සහිතව දෙන්න ඕනේ ෆීලින් එක. නෑ කටුව ඒ ඔක්කොම අමතක කරන්නකෝ. අපි කම්බි කුඩුවක් මත ව්‍යවර්තය අබින් කියලා හොයාගත්තනේ. කම්බි කුඩුවක් තියෙනවා චුම්බක ක්ෂේත්‍රයක අබින් ව්‍යවර්තය හැදෙනවා. දිගටම හැදෙනවා අබින් ව්‍යවර්තය. ඒතකොට කුඩුවේ චලිතය මොකක්ද වෙන්නේ කියලා අහන්නේ. මෙහෙම අහන්නම්කෝ බං. වස්තුවක් මත සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා. ඒතර ඒ වස්තුවට මොකද්ද වෙන්නේ? රේඛී චලිතෙන් කතා කරමු. වස්තුවක් මත සම්ප්‍රයුක්ත බලයක් තියෙද්දී ඒ වස්තුවට මොකද වෙන්න ඕනේ? ඒ වගේ භ්‍රමණ චලිතයට අදාළ වස්තුවක් මත බලයට අදාළ විවර්තය. ඒතර වස්තුවක් මත විවර්තයක් තියෙනවා. ඒතකොට මොකද වෙන්නේ? දැන් කැරකෙනවද කියලා අහලා වැඩක් නැහැ. කැරකෙනව විවර්තයේදී කොහොමද? කැරකෙන ස්වභාවය ගැන අහන්නේ. විවර්තයක් තියෙනවා දැන් කැරකෙනවා සම්ප්‍රයුක්ත විවර්තයක් තියෙද්දී. කොහොමද කැරකෙන්නේ? මම සල්දා කරගල්ලා මීටර නෙමෙයි අහන්නේ. එහෙම තියෙනවා නම් කම්බුඩුවක් කොහොමද කැරකෙන්න ඕනේ? දැන් ඔයාලා ෆෑන් එක කැරකෙන්නේ මේ G සමානයි අබින් වගේ තත්ත්වයක් යටතේ. සාමාන්‍යයෙන් කියන්නේ ෆෑන් එක කැරකෙන්නේ කොහොමද? ෆෑන් එක කැරකෙන විදිහට මේ වෙලේ කැරකෙන්න ඕනේ. දැන් ෆෑන් එකක් අස්සේ චුම්බක දෙකක් දාලා මෝටරයක් දාලා ඔහොම යවන්නේ. මේක දැන් ළමයි තේරුම් ගන්න මේක කෝණික තොරණය වෙන්න ඕනේ. විවර්තයක් තියෙනකොට. ටෝ සමානයි I ඇල්ෆා. ටෝ එකක් තියෙනවානේ. G සමානයි I ඇල්ෆා. ඒතර එහෙම තොරණය වුණාම චලිතය මොකද වෙන්නේ? ප්‍රවේගය මොකද වෙන්නේ? ප්‍රවේගය වැඩි වෙනවා. ඒතර මේකෙන් ගණිතය පැත්තෙන් පෙන්වන විදිහට අපරිමිත ලෙස ප්‍රවේගය වැඩි වීගෙන යන්න ඕනේ. මෙහෙම වුණා. එහෙනම් ෆෑන් එකකට මේක මේ විදිහටම තියන්න බෑ. මොකද ෆෑන් එක යම්කිසි වේගයක නියත වෙනවනේ. ඒතර ෆෑන් එකේ අක්ෂයෙන් හරි මොකක් හරි ප්‍රතිරෝධයක් ඇති. ඒ ප්‍රතිරෝධී විවර්තය ඇති කරන විවර්තයට සමාන වෙනවා ඇති. මුලින්ම ත්වරණය කළා යම්කිසි ප්‍රවේගයකට ගන්නවත් එක්ක විවර්ත දෙක සමාන වුණාම ඒකාකාර ප්‍රවේගයෙන් ෆෑන් එක කරගෙනවා. එක ස්පීඩ් එකකින් කරගෙනවා. දෙක ස්පීඩ් එකකට දැම්මහම පස්සේ ආයිත් මේ විවර්තය වැඩි වෙනවා. අර තියෙන ඝර්ෂණයක් හරි මොකක් හරි එකක්. يعني වේගය වැඩි වෙන්න ඝර්ෂණෙත් වැඩි වෙනවා ඇති. නැත්තම් බෑනේ. ඝර්ෂණයේ වේගයට ඇති කරන විවර්තයට සමාන වෙලා ආයිත් දෙක වේගය නියත වෙනවා. හරි. එතන මෙතෙන් ගියා තේරුම් ගන්න ඕනේ තමයි විවර්තයක් තියෙනවා ත්වරණය වෙනවා කියලා හරි කියන්න වෙනවා. හරි. එහෙනම් දැන් අපේ සලදඟර ගලන මීටරේ කටුව කෙලවරක් නැතුව ත්වරණය වෙන්න පටන් ගන්නවා මුලදී. හැබැයි එහෙම යනකොටම දුනු තද වෙනවා.
දුනු තද වෙනකොට දුනු හදන ප්‍රතිපාදන ව්‍යර්ථය අනිත් පැත්තට. ඔන්න මන්දනේ එන්න ගන්න. ව්‍යර්ථ දෙක සමාන වෙද්දී කටුව ගිහිල්ලා නිශ්චල වෙනවා. හරි. හරි. එහෙනම් අපි ලිව්වා ශේෂ්ත්‍රයේ සමාන්තරව තියෙන හින්දා ව්‍යර්ථයක් හැදෙනවා. හරි. ලියන්න කේශික දුනු ඇඹරෙන විට ප්‍රතිවිරුද්ධ දිශාවට දුනු මගින් කුඩුව මත ව්‍යාවර්තයක් සාදයි. දුනු මගින් කුඩුව මත ව්‍යාවර්තයක් සාදයි. හරි. අනිත් පැත්තට හදනවා විවර්තයක්. හරි. එතකොට අපි ගමු කටුව තීටා ප්‍රමාණයක් උත්ක්‍රමණය වූයේ නම් කටුව අපි අර සූචකය කියනවා. සූචකය තීටා ප්‍රමාණයක් උත්ක්‍රමණය වුණා නම් රේඩියන් නේ අපිට කියත හැකි ටව් සමානයි c තීටා නේ. හරි. ලියන්න චුම්බක ව්‍යාවර්තයක් දුනු මගින් සාදන යාන්ත්‍රික ව්‍යාවර්තයක් සමාන වන ස්ථානයකදී කටුව නිශ්චල වේ. හරි. එහෙනම් ඒ වෙලාවට දුනු දෙකක් දාලා තියෙන ළමයි අපි උඩට යටට. එහෙනම් දෙවරක් යාන්ත්‍රික ව්‍යාවර්තයක් එනවා. එහෙනම් ටව් සමානයි g වෙනවා. ටව් දෙකක් හැදෙනවා. නේ දුනු දෙකක් ගැන හිතුවම. ඒකට 2යි c තීටා සමානයි අබින් වෙනවා. c දුන්නට නියතයක්. දෙකේ ඉලක්කම නියතයක්. ඒ පුඩුවේ වර්ගඵලය b චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය කොට ගාන නියතයක්. තීටා සමානුපාතිකයි i වෙනවා. එතකොට එයා හරහා යන ධාරාවට සමානුපාතික උත්ක්‍රමණය වෙන්න පුළුවන් උපකරණයක් තමයි සලදඟර ගැල්වනෝමීටරය කියන්නේ. අපි ධාරා විද්‍යුතයේදී ඔක් කතා කරද්දී මම ඔයාලට කිව්වා එහෙම කෙනෙක් ඉන්නවා එයා වැඩ කරන්නේ එයා හරහා යන ධාරාවට සමානුපාතිකව කටුව කැරකෙන්න. කරන අපි චුම්බක ක්ෂේත්‍රවලදී තේරුම් ගත්තා ඒක වෙන්නේ කොහොමද කියන කාරණේ. හරි. හරි. එහෙනම් ව්‍යර්ථ දෙක සමාන කරලා සම්බන්ධය හදාගන්න බෑ. ළමයි ලබන අඟහරුවාදා අපි ප්‍රැක්ටිකල් පටන් ගන්නවා. එතකොට ලබන අඟහරුවාදා කියන්නේ හෙට නෙමෙයි ඊට පස්සේ අඟහරුවාදා. හරි. මුලින්ම අපි කරන්නේ ධාරා විද්‍යුතයේ ප්‍රැක්ටිකල් ටික. එතකොට මම පේසුරු ටික හදලා දාන්නම්. ඔයාගේ පේසුරු පොත් ටිකත් ළඟින් තියාගන්න. මම PDF එකක් කරලා දාන්නම්. එතකොට තියෙන්නේ අඟහරුවාදා 8 ඉඳන් 2 වෙනකම්. හරි. එන සතිය අඟහරුවාදා 8 ඉඳන් 2 දක්වා කාලය තුල අපි ධාරා ප්‍රැක්ටිකල් ටික කතා කරලා ඉවර වෙලා වෙලාව තියෙන විදියට පේසුරු වලට උත්තර ලියනවා. හරි. හරි. එතකොට ඊට පස්සේ දවසක් දෙනවා ඔයා ආන්සර්ස් බලවල උත්තර ලියලා ඒකේ අවුල් තැන් ටික මාක් කරගෙන අහනවා ආන්න වෙනම දවසක් දෙනවා. හරි. එතකොට දිගටම අඟහරුවාදා දවස් දැන් ඉස්සරහට ඒ විදියට යන්නේ හෙට හැර ඉතුරු අඟහරුවාදා. ඊළඟ සතිය අඟහරුවාදා ධාරාව ඊට පස්සේ සතිය අඟහරුවාදා ආලෝකයේ හෝ දෝලන ඊට පස්සේ අඟහරුවාදා ආලෝකයේ හෝ දෝලන. කියන්නේ ආලෝකයේ දෝලනය දවස් දෙකක් ගන්න වෙනවා. ඒකේ මුලින්ම
අපේ තොර මේ 21 අයට බැරි වෙනවා ආලෝකය දන්නෙත් නැහැ දෝලන දන්නෙත් නැහැ ප්‍රැක්ටිකල්. ඒතර 21 අයට ඉන්න වෙන්නේ ඊළඟ අඟහරුවාදා ධාරාවයකට විතරයි හැමුණා නේ. ඊට පස්සේ තාපය ඒ වගේ අපි ප්‍රැක්ටිකල් ටික කතා කරමු හරි. හරි. මුලින්ම ධාරාව ටික කතා කරනවා හෙට නෙමෙයි ඊළඟ අඟහරුවාදා. හරි. ඉන්ටර්වල් එකක් දීලා 8 දෙක කතා කරමු ඉතින් හරි. හරි. එහෙනම් අපි ලියමු දැන් ඔයාලට හම්බෙච්ච ප්‍රතිඵලය. ලියන්න කුඩුව හරහා ගමන් කරන ධාරාවට අනුලෝමව සමානුපාතික වනසේ කටුව උත්ක්‍රමණය වේ. හරි. දැන් ළමයි හරි තව පොඩි ප්‍රශ්නයක් මේක වැඩ කරන විදිය ගැන. දැන් ධාරාව යවපු ගමන් හැදෙනව ව්‍යවර්තයක්. කපාට තොරණ එන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් මෙහෙම ගන්නකො. දැන් සම්ප්‍රයුක්ත බලයේ ශූන්‍ය නම් නිව්ටන් කියෝ විදියට එක්කෝ නිශ්චල එක්කෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. දැන් අපි දකිනවා සලතකර ගැලනෝමීටරේ කටුව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්න ගන්නේ නෑ. තොරණ වෙලා ඒකාකාර ප්‍රවේගයෙන් යනෝ නෙමෙයි. කැරකිලා නිශ්චල වෙනවා. ඒක පැහැදිලි කරන්න බෑ. මේ දුණු වලින් ඇති වෙන ව්‍යවර්ත චුම්බක ව්‍යවර්ත දෙක ගලපගෙන ඇයි කටුව ඒකාකාර ප්‍රවේගයෙන් නොයන්නේ කියන තැනට තර්කයක් කල්පනා කරන්න බෑ. ඒ කියන්නේ කටුව ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ නැහැ කියන එක අපි දකිනවා. එහෙනම් මොකද්ද වෙලා ඇත්තේ කියලා අදහසක් ඉදිරිපත් කරන්න. මුලින්ම නිශ්චල වෙනපු කටුවනේ. හරි කල්පනා කරන්න බලන්න මොකද වෙන්නේ. ව්‍යවර්ත දෙක කොහොමත් ප්‍රතිවිරුද්ධයිනේ. නැත්තම් නවතින්න බෑනේ. මං අහන්නේ කාලෙත් එක්ක කොහොමද මේ ව්‍යවර්ත දෙක මැච් වෙලා වැඩේ කරන්නේ? ඒ කියන්නේ මුලින්ම දුණු ඇඹරිලා නැහැ. මුලින්ම දුණු වල ව්‍යවර්තය ශුන්‍යයි. ඇඹරෙන්න ව්‍යවර්තය වැඩි වෙනවා. එතකොට ධාරාව නිසා ඇති වෙන ව්‍යවර්තේ පටන් ගත්ත මොහොතේ ඉඳන් නියතයි. G එක නියතයි නේ. ක්ෂණිකව ධාරාවන් ටක් ගාලා අබින් cos θ එක අබින් එක හැදෙනවා. ඒක නියතයි. එතකොට ඒක තියෙන්නේ අපි කතා කරපු විදිහට කටුව දක්ෂිණාවර්තව කරකවන්න. මෙතන ඉඳපු කටුව ධාරාව යොපු ගමන් මෙහෙට තොරණ වෙන්න පටන් ගන්නවා. ඒතර සම්ප්‍රයුක්ත තොරණයක් තියෙනවා දක්ෂිණාවර්තව. ඇඹරෙන්න ඒත් සම්ප්‍රයුක්ත තොරණේ තියෙන දක්ෂිණාවර්තව. හැබැයි දුණු වලින් හදනවා ව්‍යවර්තයක් වාමාවර්තව. ඒක එන්න වැඩි වෙනවා. ඒතර දක්ෂිණාවර්ත ව්‍යවර්තේ අඩු කරලා දානවා වාමාවර්ත ව්‍යවර්තෙන් ටික ඇඹරෙන්න වාමාවර්ත ව්‍යවර්තේ ප්‍රබල වෙනවා. එහෙනම් යම් කිසි තැනකදී මේ ව්‍යවර්ත දෙක සමාන වෙනවා කියලා අපි ගන්න හිතුවේ. ඒතර ව්‍යවර්ත දෙක සමාන වුණාම කටුවේ චලිතය මොකද වෙන්නේ? මොකද කියන්නේ? ව්‍යවර්ත දෙක සමාන නම් කටුවේ චලිතයට මොකද වෙන්නේ? දැන් ටික මේට තියෙන ව්‍යවර්තේ බැහැගෙන ගියා කියලා ගන්න වෙන්නේ.
يعني සම්ප්‍රයුක්ත වර්තය මෙහෙට කොහොමද තිබුණේ ඒක ටික ටික අඩු වෙගෙන ගියා අඩු වෙලාවක බිඳු වුණා ඒතර කටුව ඒකාකාර ප්‍රවේගයෙන් යන්න ඕනේ නැද්ද කටුව ටික ටික තොරණය වෙලා ප්‍රවේගයක් අරගෙන ඒ තොරණය වෙන ප්‍රමාණය අඩු වෙමින් ගියා අඩු වෙලා ගින් තොරණය නැති වුණා ඊට පස්සේ කටුවට මොකද වෙන්නේ දැන් මේ හරියට එද්දි සම්ප්‍රයුක්ත වර්ත බිඳුවයි කටුව හොඳ ප්‍රවේගයකට ඇවිත් තියෙන්නේ දැන් හොඳ ප්‍රවේගයක තියෙන කටුවක් එකපාර නවතින්න බෑනේ කටුව මන්දරේ වෙන්න ඕනේ දැන් කොහොමද වෙන්නේ එද වාට දෙන්න ඕනේ ප්‍රශ්නේ තමයි ප්‍රවේගයක තියෙන කෙනෙක් එකපාරට නැවතුනේ කොහොමද එහෙම වෙන්න බෑ මොනවා වුණත් තොරණය වුණා මේක තොරණය අඩු වෙමින් ආවේ තොරණය අඩු වුණාට තොරණය වුණා ඉතින් ප්‍රවේගය වැඩි වෙගෙන ආවා දැන් මොකද වෙන්නේ මෙතෙන්දි ප්‍රවේගයක් තියෙනවා දැන් ඒ ප්‍රවේගයෙන් හින්දා මෙයා මෙහෙට තල්ලු වෙලා යනවා ඒතර දුන්න ටිකක් වැඩිපුර තද වෙනවා දැන් මෙතෙන්ට එද්දි මේ වර්ත දෙක සමානයි කියලා ගත්තා පිළිම ගන්න එයාගේ තියෙන ශක්තිය නිසා මේ පැත්තට යනවා එයාගේ චාලක ශක්තිය දුණු වල ගබඩා වෙන්න ගන්නවා ඒතර දැන් දුණු ගබඩා වෙනවා ශක්තිය දුණු වල වර්ත වැඩි දැන් සම්ප්‍රයුක්ත වර්ත තියෙන්නේ මේ පැත්තට අබින්ට සමාන වෙලා තවත් දුණු වැකිලිලා දැන් මොකද වෙන්නේ මන්දණය වෙගෙන යනවා අටුව මේ වගේ හරියකින් නවතිනවා නැවතිලා මොකද වෙන්නේ දැන් අරහෙට තියෙන වර්තයක් අටුව මෙහෙට යන්න පටන් ගන්නවා ආයි මෙතන පහු කරපු ගමන් දුන්න බැලන්ස් කරන ප්‍රමාණයට වඩා ලිහිල් වෙනවා. ඒතර චුම්බක වර්ත ප්‍රබල වෙනවා. ආයි මේ පැත්තට ගිහිල්ලා මන්දණය. ආයි මේ පැත්තට යනවා. ඔහොමම ළමයි ටික වෙලාවක් හෙල්ලිලා ඔය අමතරව තියෙන දුන්න ගබඩා වෙච්ච ශක්තිය ටික නැති වෙලා ගිහිල්ලා දෙන්න සමානලා මේක නතර වෙනවා. හරි. අපිට ඒක ආයි කියන්නේ නෝ බලමු. හරි. නිශ්චලතාවයේ ඉඳපු කටුව ත්වරණය වුණා. ත්වරණය සඳහා යාට සම්ප්‍රයුක්ත වර්තයක් තිබ්බා. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි වුණා. හැබැයි ඇඹරෙනකොට අනිත් පැත්තට වර්තයක් ආවට සම්ප්‍රයුක්ත වර්තය දක්ෂිනාවර්තයි. එඳ ත්වරණය බැහැගෙන ගියා. මන්දනයක් නෙමෙයි ත්වරණය අඩු වෙමින් ගියා. හරි. ඒත් ප්‍රවේගය වැඩි වුණානේ. දැන් මෙතෙන්ට එද්දි වර්ත දෙක සමානයි. ත්වරණ බිඳුවයි. හැබැයි ප්‍රවේගයක් තියෙනවා. ඉඳ කටුව මෙහෙට යනවා. ගම්ම්‍යතාවයේ ඉඳ ඇදිලා යන උඩුස් කාලා. එතකොට දුන්න තව ඇඹරෙනවා. ශක්තිය ටික දුන්නේ ගබඩා වෙනවා. හැබැයි දුන්න ඇඹරුණු හින්දා දැන් සම්ප්‍රයුක්ත වර්තේ වාමාවර්තයි. මෙහෙම ඇවිල්ලා නතර වෙලා වම් පැත්තට තොරණ වෙනවා. ආයි මෙතන පනිද්දි දුන්නේ තිබුණු ශක්තිය ටික චාලක ශක්තිය බවටපත් වෙලා හැබැයි ඒ වෙනකොට ඔය ක්‍රියාවලිය යම්කිසි ප්‍රමාණයක් ශක්තිය හානි වෙලා. හරි. දැන් මෙතෙන්දි දෙක සමානයි. නමුත් චාලක ශක්තිය ඉඳලා මේක මෙහෙට ඇදිලා යනවා. දුන්න ටිකක් බුරුල් වෙනවා ඕනකට වඩා. දැන් චුම්බක වර්තයේ අයිත් සම්ප්‍රයුක්තයක් විදිහට මෙහෙට තියෙනවා වැඩිපුර. මන්දණය යනවා මේ හරියට. හරි. චුම්බක වර්තය ප්‍රබලයි ආයිත් ඔන්න මෙහෙට එනවා. මෙතෙන්දි දෙක සමාන වුණාට පොඩ්ඩක් ශක්තිය ඉඳලා මෙහෙට යනවා. ඒක නිසා ඔයා දැකලා ඇති ඔය කටුව එකපාර නවතින්නේ නැහැ. කටුව එහෙට මෙහෙට හෙල්ලිලා නවතින්නේ. මෙහෙම ගියා මෙහෙම ගියා මෙහෙම ගියා මෙහෙම ගියා පොඩ්ඩක් හෙල්ලෙලා නවතිනවා. හරි. ඉතින් මේ උපකරණේ හදලා ඔය බොමඩේනක පුළුවන් තරම් අවම වෙන්න අවශ්‍ය ඇටවුම් උපක්‍රම දාලා තියෙන්නේ. හරි. ඒක කටුව ඔහොමම හෙල්ලලා තමයි නතර වෙන්නේ. නැතු එකපාරට ත්වරණය වෙච්ච කෙනෙක් නවතින්න බෑනේ. ප්‍රවේගයක් තියෙන කෙනෙක් මන්දන ක්‍රියාවලියක් වෙන්න ඕනේ. ඉතින් එයා දෙපැත්තටම දෝලණය වෙනවා පිටුම මට. දෝලණය තමයි නතර වෙන්නේ. හරි. ඒතර එහෙම එකක් ඇහුවොත් ඔයාලට කල්පනා කරලා කතන්දරයක් ගොඩනගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. අපි යමු ඉස්සරහට. එහෙනම් අපි කිව්වා ධාරාවට සමානුපාතිකව කටු උත්ක්‍රමණය වෙන්න මේක හදලා තියෙන්නේ. හරි. දැන් අපි මෙහෙම හොයලා බලමු. අපි මේකේ θ යට i උත්ත කරන්න හදන්නේ. හරි. මේ θ යට i කියන්නේ මොකක්ද කියලා යෝජනා කරන්න බලන්න. θ යට i ගෙන් නිරූපණය වෙන්නේ කුමක්ද?
හරි අපේ 21 සෙට් එකේ උත්තර මදි. උත්තර ඕනි 21 කිනුත්. හරි ඇම්පියර් එකට රේඩියන් නේ. ඒකීය ධාරාවක් සඳහා උත්ක්‍රමණය. හරි එතකොට ඒකීය ධාරාවක් සඳහා උත්ක්‍රමණය වැඩි වෙන එකද හොඳ? ඒකීය ධාරාවක් සඳහා උත්ක්‍රමණය අඩු වෙන එකද හොඳ? හරි ඒකීය ධාරාවක් සඳහා උත්ක්‍රමණය වැඩි වෙන එකද හොඳ අඩු වෙන එකද හොඳ? විසියකෙන් උත්තර ඕනේ තීක්ෂණ විතරයි අපි සාමාන්‍යයෙන් උත්තර දෙන්නේ. අනිත් අයගේ උත්තර නෑ මේ. නිසා 21 උත්තර අවශ්‍යයි. හරි. හරි. එතකොට ළමයි ඒකීය ධාරාවක් සඳහා උත්ක්‍රමණය වැඩි වෙන එකත් අවුල් අඩු වෙන එකත් අවුල්. ඒකීය ධාරාවක් සඳහා උත්ක්‍රමණය වැඩි නම් කටුව සටහස් ගාලා යනවා අග්ගිස්සට. පූර්ණ පරිමාණය දක්වා යනවා. එතකොට ලොකු ලොකු ධාරා මනින්න බෑ. හිතන්නකො ඇම්පියර් එකට අංශ 90ක් කරකිනවා නම් ඇම්පියර් දෙකක් යවුවම එහා පැත්තේ කෙලවරේ. ඒතර පරාසය අවුල්. පරාසය කෙටි වෙනවා. ඒකීය ධාරාවක් සඳහා උත්ක්‍රමණය අඩු නම් කෙලවරට යවන්න හොඳ ධාරාවක් යවලා යවන්න වෙන්නේ. හැබැයි සංවේදීකම අඩු වෙනවා. ඒතර මේ කියන්නේ ළමයි ධාරා සංවේදීතාවය. මේ θ/යි කියන්නේ ධාරා සංවේදීතාවය. ඇම්පියර් එකකට කොච්චරක් කරකිනවද කියන්නේ. ඒතර චූටි වෙනසක් බලා ගන්න සංවේදීකම වැඩි වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ කටුව මෙතන තියෙනවා. මේ ඇවිල්ලා ඇම්පියර් එකක් යවද්දී කටුව මෙතන. එතකොට ධාරා සංවේදීතාවය වැඩි නම් තව ඇම්පියර් 1.1ක් විතර වුණාම මේක වැඩි නම් ටිකක් වැඩිපුර උත්ක්‍රමණය වෙනවා. ඒතකොට අහු වෙනවා පොඩ්ඩක් වෙනසක් වුණා කියලාත් අඩු ගන්න. මේක අඩු නම් ඒ දශමයකට එයා කටුව නිකන් ඔය හරියමයි කියන්නේ. අපිට පේන්නේ නැහැ නිකන් කටුව කැරකුණාද කියලා. එහෙනම් ඇම්පියර් එකක් සඳහා උත්ක්‍රමණය කෝණය වැඩි නම් චූටි වෙනසක් වුණත් අපිට මේකෙන් කියව ගන්න පුළුවන්. එයා සංවේදී. පොඩි දෙයකටත් සංවේදී. සංවේදී කියන්නේ චූටි දෙයකට ලොකු වෙනසක් වෙන්නනවා කියන කාරණේ නේ. ඒක නිසා මේ පොඩි ධාරා වෙනසක් වුණත් අපිට මේකෙන් අල්ල ගන්න පුළුවන් සංවේදී නා. හැබැයි සංවේදී කියන්නේ ටග් ගාලා පූර්ණ පරිමාණයට යනවා. එමුත් ලොකු ලොකු ධාරා වයින්ද බැරි වෙනවා. ඒතර සාමාන්‍යයෙන් ගැලනෝමීටරේ හදලා තියෙන්නේ ළමයි සංවේදී වෙන්නේ. ඒ කියන්නේ යාගේ පරාසය අඩුයි කියලා කිව්වොත් පූර්ණ පරිමාණ පරාසය. ඒතර අපි ධාරා විද්‍යුත්ගේ කතා කරා එළියෙන් ප්‍රතිරෝධ ගහලා කොහොමද එයා ලොකු ලොකු පරාසමයි ඉන්න පුළුවන් විදිහට විකරණය කරගන්නේ. ඒක බාහිර විකරණය කිරිල්ලා. කියන්නේ ගැලනෝමීටරයක් අරන් එළියෙන් තමයි ප්‍රතිරෝධ සම්බන්ධ කරන්නේ. සම්බන්ධ කරලා පරාසය අඩු කරගන්නවා, පරාසය වැඩි කරගන්නවානේ. එහෙම නේද? මෙතෙන්දී මේ බැක්ටීරියායි මේක හදද්දී එයාට පුළුවන් මේක අභ්‍යන්තර විකරණය කරන්න හැකියාව තියෙනවා. එයාට පුළුවන් දුණු වෙනස් කරන්න පුළුවන්, වර්ගඵල වෙනස් කරලා හදන්න පුළුවන්, චුම්බක වෙනස් කරන්න පුළුවන්, පොට ගණන් වෙනස් කරන්න පුළුවන්. එහෙනම් දැන් මෙතෙන්දී අභ්‍යන්තර විකරණයක් කරන්න ABNC වෙනස් කරන්න පුළුවන්. එම කරලා සංවේදීතාවය අඩුද වැඩිද වෙන්න ඕන කියලා එයාට තීරණය කරන්න පුළුවන්. හරි. ඔයා මේ පදේ හැදුවනේ නේ. හරි. එහෙනම් අපි දාමු θ බෙදීම I අනු ගැලනෝමීටරයේ ධාරා සංවේදීතාවයයි. θ බෙදීම I අනු ගැලනෝමීටරයේ ධාරා සංවේදීතාවයයි. හරි. ඒකගේ හදමු අපි රේඩියන් ඇම්පියරයට නේ. ඇම්පියරයට රේඩියන්. හරි. එනම් ඇම්පියර එකක් සඳහා කොපමණ ප්‍රමාණයකින් එනම් ඇම්පියර එකක් සඳහා කොපමණ ප්‍රමාණයකින් කටුව උත්ක්‍රමණය වන්නේද යන්නයි. වෙනම දාන්න ධාරා සංවේදීතාවයේ වැඩි විට ධාරා සංවේදීතාවයේ වැඩි විට
ධාරාවේ කුඩා වෙනසකට පවා සැලකිය යුතු උත්ක්‍රමණයක් පෙන්වනු ලබයි. ධාරාවේ කුඩා වෙනසකට පවා සැලකිය යුතු උත්ක්‍රමණයක් පෙන්වනු ලබයි. හරි වෙනම දාන්න. නමුත් ධාරා සංවේදීතාවය වැඩි විට සාපේක්ෂව අඩු ධාරාවකින් පූර්ණ පරිමාණ උත්ක්‍රමණය දක්වා සූචකයේ උත්ක්‍රමණය වීම සිදුවේ. එම නිසා සාපේක්ෂව මැනිය හැකි පරාසය අඩු වේ. හරි එහෙනම් මනින්න පුළුවන් පරාසය අඩු වෙනවා ඕනියට වඩා සංවේදීකම වැඩි නම්. හරි. හරි අපේ උදාහරණයක් හදනවා. හරි. අපි හිතමු යාගේ කටුව උඩින් උත්ක්‍රමණය වෙන්න පුළුවන් අංශක 180යි කියලා. හරි. මේ තියෙන උපකරණයක් අංශක 180ක පරාසයකට උත්ක්‍රමණය සිද්ධ වෙන්න පුළුවන්. හරි. يعني මෙතන බිඳුව පාට අංකේ මෙතන තියෙනවා මොකක් හරි මැක්ස් එක. එතන සිරස්ත තලයෙන් එළියට කූරක් හයි කරලා තියෙන්නේ. කටුව ඇවිල්ලා ඩොග් ගාලා කූරේ වදිනවා. එතනින් එහාට යන්න බැරි වෙනවා. හරි. හරි. එතකොට රෝමි ලක්කම් එක තමයි මෙයාගේ imax එක 10 මිලි ඇම්පියර් නම් ධාරා සංවේදීතාවය අහනවා. හරි රෝමි ලක්කම් දෙක එයාගේ imax එක 100 මිලි ඇම්පියර් නම් ධාරා සංවේදීතාවය අහනවා. හරි හොයන්න බෑ. θයට i1 කියලා ගන්න θයට i2 කියලා ගන්න. ඒ කියන්නේ අපි එකට පද සංකේත දෙකක් හදාගමු. θයට i වරහන් 1 එක. θයට i වරහන් 2 එක. තමයි අහන්නේ. හොයන්න බෑ. හරි එතකොට θ y ගෙන් බෙදන්න තියෙන්නේ නේ. ඒතර අංශක 180 කියලා ගත්තොත් ඇම්පියරයට අංශක කියලා වුණා ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට රේඩියන් වලට වඩා ඔක ඇඟට දැනෙන හින්දා ළමයි අපි එහෙම හදමු නේ. ඇම්පියරයට අංශක විදියට. එහෙම නැත්නම් මිලි ඇම්පියරයට අංශක කියලා ගත්තා නම් ලේසියි නේ. අපි එහෙම ගමු. මිලි ඇම්පියරයට අංශක 18යි.
එනවනම් අපි ධාරා සංවේදීතාවය හෙව්වා. හරි. එතකොට අපි හිතමු මේ උපකරණ දෙකෙන්ම අපි මනින්න හදනවා මිලි ඇම්පියර් 5ක්. හරි. කටුවේ උත්ක්‍රමණය හොයන්න බලන්න. රෝම ඉලක්කම් 3. දැන් මේ කියන්නේ ඇමීටර් දෙකක් ගැනනේ නේ. සංවේදීතා ඒ කියන්නේ පරාස දෙකක් තිබුණා ඔය જાතිය ඇමීටර් දෙකක් ගැන කියන්නේ. හරි. ඔය ඇමීටර් දෙකෙන් එක්කෙනෙක්ගේ සංවේදීතාවය වැඩි එක්කෙනෙක්ගේ සංවේදීතාවය අඩුයි. හරි. මිලි ඇම්පියර් 5ක් මනිනවනම් උත්ක්‍රමණය හොයන්න බෑ. 5 මිලි ඇම්පියර් සඳහා උත්ක්‍රමණය. හරි. එන අපිට තීටට අයි තියෙනවා එයාව අයිගෙන් වැඩි කරොත් හරිනේද අදාළ තීට එක ගන්න. පළවෙනි කෙනා 18යි අංශක මිලි ඇම්පියරයට මිලි ඇම්පියර් 5ක් යවලා අංශක 90ක් කරගෙනවන්නේ. දෙවනි කෙනා මම ඊට ඩබල් ඩෑෂ් කියන්නම්. එකයි දශම 8යි මිලි ඇම්පියරයට වැඩි කරනවා 5යි මිලි ඇම්පියර් වලින් 9 අංශක නේද? අංශක 9ක් කරගෙනවා. හරි. දැන් මෙතනදී අපිට ලොකු දෙයක් කියන්න බෑ. අරයා අංශක 9 ගිහිල්ලා නතර වුණා. බැලුවම පේනවා අංශක 9 නතර වෙලා තියෙන හරිය. අරයා අංශක 90 ගිහිල්ලා නතර වුණා. එතනින් අපිට සංවේදීතාවය කතා කරන එක තේරුමක් වෙන්නේ නැහැ මේ විච්ච වැඩේ. අපි දැන් ඔහොම ඉද්දි ධාරාව වෙනස් වෙනවා 55 මිලි ඇම්පියර් වලට. හරි. එහෙනම් කටුවේ කොච්චර වෙනසක් වුණාද කියලා ගන්න බලන්න. හරි. මෙහෙම ඉන්න කෙනාගේ දැන් කටුව නැවතිලා ඉන්දියානේ. දැන් ධාරාව 55 මිලි ඇම්පියරට වෙනස් වෙනවා. හරි. ඔයගෙන් අහනවා සූචකයේ වෙනස කොච්චරද? අංශක කීයක් සූචකයේ වෙනස් වෙනවද? උත්ක්‍රමණ වෙනස හොයන්න බලන්න. එතන 50ක 55ක් වුණානේ. මිලි 5ක වෙනසකට අදාළව බැලුවා නම් හරිනේ. ඩෙල්ටා I එක ඇවිල්ලා මිලි 5යි. I dash theta dash ගේ ඩෙල්ටා ප්‍රමාණය. theta dash කොච්චරකින් වෙනස් වුණාද? 18යි අංශක මිලි ඇම්පියරයට. ඔව් ළමයි මම ඉන්නේ 55 නෙමෙයි 5.5 5.5කට වෙනස් වුණේ. අර 0.5 වෙනස් වුණේ. අංශක 9ක් එනවනේ. අනිත් උපකරණේ වෙනස හොයන්න බලන්න. හරි දැන් තමයි මේ කතාව තේරුමක් තියෙන්නේ. එතකොට ධාරා මැනමැන ඉදියා පොඩි වෙනසක් විච්ච ගමන්
පළවෙනි උපකරණය අංශක 9ක වෙනසක් පෙන්වනවා. ඊළඟ එකේ ඒකෙන් 10 පංගුවක ප්‍රමාණයක් පෙන්වනවා. ඒතර මේක ඇහැට සංවේදී නෑ. බිත්තයි කටුව හෙල්ලෙන්නේ. මේක සාමාන්‍ය සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් හෙල්ලෙනවා. එහෙනම් එයාගේ සංවේදීතාවය වැඩි කමෙන් අපිට චූටි වෙනසක් වුණා දැනගැනීමේ හැකියාවක් හදා ගන්න පුළුවන්.